මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුව දරුවන් සියලු දෙනාටම. ආදරණීය දුවේ පුතේ ඔබ දන්නවා අද වෙනකොට රට COVID-19 කියන වෛරස් ආසාදිත තත්ත්වය නිසා මුළු ලංකාවම වගේම මුළු ලෝකවාසී සියලු දෙනාම බහුතරයක් මේ රෝගයට භාජනය වීම නිසා මුළු ලෝකයක්ම පීඩාවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ උපකාරක පන්ති මාලාව කියන්නේ ඔබට උපකාරක පන්ති වලට මේ වන විට සහභාගී වෙන්නට නොහැකි තත්ත්වයක් පත් වෙලා තියෙනවා සහ රජයේ දැනුම් දීම මත උපකාරක පන්ති නොපවත්වන්නට තීරණය කළා තියෙනවා. ඒක නිසාම දුවා දරුවනේ අපි තීරණය කරා උපකාරක පන්ති පවත්වන ගුරුවරයන් වශයෙන් ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ කියන්නේ ඔබගේ ඉදිරි 2020 උසස් පෙළ හසාරන අපේ දුවා දරුවන්ට විශේෂයෙන්ම මෙන්න මේ වගේ වීඩියෝ මාලාවකින් යම්කිසි පාඩම් කොටස් සංඛ්‍යාවක් ඔබ වෙනුවෙන් ගෙන ඉන්නට විශේෂයෙන්ම පුතේ ඔබ දන්නවා මේ වෙනකොට අපි උසස් පෙළ පන්තිවල බහුතරයක් විෂය කොටස් ආවරණය කළාමාරයි ඒ වුණාට තවත් කුඩා විෂය කොටස් සංඛ්‍යාවක් ඒ කියන්නේ ඔබ දන්නවා මේ වෙනකොට අපි බොහෝ දුරට පන්තිවල ජෙනරල් ඉනෝගනික් ඕගනික් කියන කොටස් සාමාන්‍යයෙන් හමාර කරලා තියෙන්නේ මේ වෙනකොට අපිට හමාර ආවරණය කරන්න තියෙන ඔබ වෙනුවෙන් ෆිසිකල් කියන පාඩම් මාලාව එසේනම් අන්න ඔයි කියන ෆිසිකල් පාඩම් මාලාවේ පුතේ අපි රසායනික සමතුලිතතාවයෙන් ඔබ හමුවට එන්නට තීරණය කරා මේ පාඩම් මාලාව පුතේ ඊට පෙර ඔබට කියන්නට ඕනේ මේ පාඩම් මාලාව කොටස් දෙකකින් අපි ඉදිරියට යන්නට සූදානම් වෙලා තියෙනවා ඔබට මම අද දවස තුල රසායනික සමතුලිතතාවයේ සිද්ධාන්ත කොටස ඔබ වෙනුවෙන් ගෙන ඉන්නට හිතුවා. හරි. රසායනික සමතුලිතතාව ගැන පුතේ කතා කරද්දී අපි මුලින්ම දැනගන්න ඕන මෙන්න මේ කියන කොටස් ටික. රසායනික සමතුලිතතාවය කියන මාතෘකාව ගැන මම ඔබට කියලා දෙන්න ඉස්සෙල්ලා මම ඔබට මුලින්ම කියන්නම් මොකද්ද මේ ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් කියන්නේ කියලා. ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාව. ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ඇත්තටම පුතේ ප්‍රතිවර්ත්‍ය කියන එකේ තේරුම තමයි දෙදිශාවට සිදුවෙන ප්‍රතික්‍රියාවක්. ප්‍රතිවර්ත්‍ය දිශා දෙකකට සිදු වෙනවා. දැන් අපිට කියන්න පුළුවන් මේක දෙදිශාවට සිදුවන ප්‍රතික්‍රියාව කියලා. මේ ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් කියන්නේ උදාහරණයක් විදිහට පුතේ අපි හිතමු A කියලා ප්‍රතික්‍රියකයක් තියෙනවා කියලා. A ගෑස් එක ආරම්භක ප්‍රතික්‍රියකය. A ගෑස් එකකින් ඔබ හිතන්න B නැමැති ඵලයක් ගෙන දෙනවා. ඒ B නැමැති ඵලයෙන් දෙන්නෙක් ඉන්නවා. A එක්කෙනක් කැඩිලා B ඵල දෙකක් ගෙන දෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියකේ බවටපත් වෙන්නේ A, ඵලය බවටපත් වෙනවා B කියන කෙනා. පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක ප්‍රතිවර්තයක සලකුණ සාමාන්‍ය ඔබ දන්නවා ඒක දිශාත්මක ප්‍රතික්‍රියාවක් නම් පුතේ අපි තනීතලන යන්නේ දාන්නේ. ප්‍රතික්‍රියාව දිශා දෙකකට වෙනවා නම් ඒ කියන්නේ ප්‍රතිවර්තයක් නා. අපි මේක නිරූපණය කරනවා අර්ධ ඊතල දෙකකින්. හැබැයි පුතේ මේ අර්ධ ඊතල දෙක අපිට නිරූපණය කරන්න පුළුවන් ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් සමතුලිතයක් වුණොත් විතරයි. කියන්නේ ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් සමතුලිතයි කියන එක අර්ථ ගන්නවන්න මෙන්න මේ සමතුලිතතාව ලකුණ අපි ඉදිරිපත් කරනවා. පුතේ මෙන්න මේ කියන ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් කියන්නේ සාමාන්‍යයෙන් දෙදිශාවට වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ A ගෙන් පටන්ගෙන B කියන ඵලය හදන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ හිතන්න A කියන ඵලය මුලින්ම පොඩ භාජනය කර අපි දානවා කියලා. මම පොඩක් ඕගොල්ලන්ට මේ පැත්තෙන් උදාහරණයක් ගන්නම්. ආරම්භක පද්ධතිය මුකුත් නැහැ. නමුත් අපි A පිටින් භාජනයට දානවා. සංවෘත පද්ධතියක් තියෙන්නේ. සංවෘත පද්ධතිය පිටින් A කියන ප්‍රතික්‍රියක එකතු කරනවා. ඒ එකතු කරද්දි මොකද පුතේ වෙන්නේ? මේක ප්‍රතිවර්තයක් නම් මේ කියන A ගෙන් පොඩ කැඩිලා B කියන ඵලය හදනවනේ. ඒ B කියන ඵලය හදද්දි පුතේ මේ කියන B කියන ඵලයිනුත් යම්කිසි කොටසක් නැවතත් කැඩිලා A කියන ප්‍රතික්‍රියකේ හදන්න පුළුවන්. ඒ කියන්නේ A ගෙන් තමයි B හදන්නේ. හැදෙන B ගිනුත් යම් කොටසක් විඝටනය වෙලා නැවතත් A ගෙන දෙන්න පුළුවන්. ඔන්න ওই විදිහේ ප්‍රතික්‍රියාවකට අපි කියන ප්‍රතිවර්තයක් කියලා. ඔබ නෝට් කරගන්න ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද කියන එක මුලින්. මේ ප්‍රතිවර්තයක් පුතේ සමතුලිතයක් වෙන්නේ කොහොමද? ඔන්න ඕක තමයි ළමයි දන්නේ නැති ලොකුම දේ. පුතේ මේ ප්‍රතිවර්තයක් සමතුලිතයක් බවට පත් වෙන්නේ ආරම්භක A ගෙන් පොඩ කැඩිලා B හදනවනේ. මෙන්න මේක සමතුලිතතාවට පත් වෙන්නේ පුතේ මෙන්න මෙහෙම වුණාම. A ගෙන් පොඩ්ඩක් කැඩිලා B හදනවම වගේ B ගෙන් පොඩ්ඩක් කැඩිලා A හදනවා වගේ එක්තරා මොහොතක් තියෙනවා පුතේ
A කැඩිලා B හදනවා වගේම B කැඩිලා A හදන ප්‍රමාණය සමාන වෙනවා. මම නැවතත් කියනවා A කැඩිලා B හදනවා නැවතත් B ගෙන් ටිකක් කැඩිලා A හදනවා. ඒ කියන්නේ A කැඩෙන ප්‍රමාණයයි B ගෙන් A හැදෙන ප්‍රමාණයයි සමාන වෙනවා. ඒ කියන්නේ පුතේ A ගේ සාන්ද්‍රණයේ පද්ධතිය නියතයි. ඇයි එහෙම වෙන්නේ? එක්තරා මොහොතක A ගේ සාන්ද්‍රණය නියත වෙනවා. A කැඩෙන ගානට B ගෙන් A හැදෙන ගාන සමාන වෙනවා. එහෙනම් අපි කියනවා මෙන්න මේ වගේ අවස්ථාවක එක්තරා මොහොතකනේ මේක වෙන්නේ. එහෙනම් ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක එක්තරා මොහොතකපත් වෙනව මොකක්ද? සමතුලිතතාවකට. අන්න ඒ සමතුලිතතාවයේදී පුතේ මොකද්ද වෙන්නේ? A ගේ සාන්ද්‍රණයත් පද්ධතිය නියතයි B ගේ සාන්ද්‍රණයත් පද්ධතිය නියතයි. එහෙනම් සමතුලිත පද්ධතියක අපි කියනවා ප්‍රතික්‍රියක හා පළවල සාන්ද්‍රණ මොකක්ද කියලා? නියතයි කියලා. මේක සමාන වෙනවද? සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම ඔබ දැනගන්න ඕන සාන්ද්‍රණ නියතව පවතිනවා කියන එක. ඔබට මෙන්න මේ කියන ක්‍රියාවලිය සමතුලිත ප්‍රතික්‍රියාවක් කියන එක මම පුතේ ප්‍රස්ථාරයකින් ඇඳලා පෙන්නනවා. ඔබට මේ කියන ප්‍රස්ථාරයේ විෂය පතය තුල ටීචර්ස් ගයිඩ් එකේ රිසෝස් බුක් එකේ දක්නට ලැබේ. පුතේ ප්‍රස්ථාරයකින් අපි මේක ඇඳලා පෙන්නුවොත් මේ කියන y ඛණ්ඩාංකයට ඔබට ප්‍රතික්‍රියක සාන්ද්‍රණය නැත්නම් සාන්ද්‍රණය කියන එක නම් කරොත් සහ x ඛණ්ඩාංකය තුල කාලය කියන නිර්ණායකය යෙදුවොත් ඔබට තේරෙනවා ආරම්භයේ පුතේ A කියන ප්‍රතික්‍රියක යම් ප්‍රමාණයක් තියෙනවා. ආරම්භයේ B බිඳුවයි. A කින් පොඩ්ඩක් කැඩිලා තමයි B හදන්නේ. එහෙනම් පුතේ එන්න A ගේ සාන්ද්‍රණය මොකද වෙන්නේ? අඩු වෙනවා. එන්න A ගේ සාන්ද්‍රණය අඩු වෙනවා. එන්න A ගේ සාන්ද්‍රණය අඩු වෙනවා. එන්න B ගේ සාන්ද්‍රණය මොකද වෙන්නේ? එන්න B ගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. එහෙනම් පුතේ එක්තරා මොහොතක් තියෙනවා මම මේ කාලය පුතේ ගන්නවා T කියන කාලය තුලදී. T කියන කාලය තුලදී මොකද්ද වෙන්නේ? A කියන කෙනා නියත වෙනවා. A කියන වගේම B කියන කෙනා මොකද්ද වෙන්නේ? නියත වෙනවා. ඒ සාන්ද්‍ර නියතය සමතුලිතයකදී. එහෙනම් සමාන කාලයකදී දෙන්න මොකද වෙන්නේ? එක්තරා මොහොතකදී T කියන කාලයේදී දෙන්නගේ සාන්ද්‍රණ නියත වෙනවා. අපි කියනවා මෙන්න මේ වගේ පද්ධතියක් සමතුලිත පද්ධතියක් කියලා. සමතුලිතතාවට එළවෙන්නේ මොන අවස්ථාවෙන්ද? T කියන කාලයේදී. එහෙනම් අපි මෙතන ලියනවා A හි සාන්ද්‍රණය තමයි මේ ප්‍රස්ථාරය නිරූපණය කරන්නේ. මේ ප්‍රස්ථාරය නිරූපණය කරන්නේ මොකද්ද? B හි සාන්ද්‍රණය. මෙන්න මේක හොඳට දැනගෙන ඉන්න. පුතේ මේ ප්‍රස්ථාරය ආකාර කිහිපයකට වෙනස් වෙන්න පුළුවන්. මේ ප්‍රස්ථාරය පුතේ මේ කියන T කාලයේදී නියත වෙද්දී සමහර ළමයෙකුට තර්ක කරන්න පුළුවන් A ගේ සාන්ද්‍රණයට වඩා B ගේ සාන්ද්‍රණය වැඩි වෙන්න බැරිද? පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. මේ ප්‍රස්ථාරය T කාලයේදී සමතුලිත වෙද්දී පුතේ ඕනනම් මේක මෙහෙම ගිහිල්ලා ඒ කියන්නේ මේක සමතුලිත වෙද්දී මේ ආකාරයට ගිහිල්ලා සමතුලිතතාවයටපත් වෙන්නත් පුළුවන්. සමතුලිතතාවයටපත් වෙද්දී මේ ආකාරයට ගිහිල්ලා සමතුලිත වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පුතේ T කාලයේදී සමතුලිතතාවයටපත් වෙනවා මේක අනිවාර්යයෙන්ම සාන්ද්‍රණ අවසානයේ නියත වෙනවා මෙන්න මේ විදියට. ඔන්න ඔකයි වෙන්නේ. එහෙනම් මේ ප්‍රස්ථාරය මේ විදියට වෙන්නත් පුළුවන්. නැත්නම් සමහරවල් මේ තර්ක කරන්න පුළුවන් අවසාන මොහොතේ A හා B වල සාන්ද්‍රණ සමාන වෙන්න බැරිද කියලා. ඒකත් පුළුවන් පුතේ. එහෙනම් මේ ප්‍රස්ථාරය මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නියත වෙනකොට මොකද වෙන්නේ? අදාළ පද්ධතියේ සාන්ද්‍රණ සමාන වෙන්න පුළුවන්. දෙන්නගේ අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට B අඩු වෙලා A වැඩි වෙන්න පුළුවන්. A අඩු වෙලා B වැඩි වෙන්නත් පුළුවන්. ඔන්න ඔහොම ප්‍රස්ථාරයට විවිධ විදියට අපිට නිරූපණය කරලා දක්වන්න පුළුවන්. හරි. පුතේ අපි මෙන්න මේ සමතුලිතතාවයට පත් වෙන මොහොත තියෙනවනේ. පුතේ සමතුලිතතාවයට පත් වුනහම ඔයාට මම කිව්ව මුලින්ම A ගෑස් 2B ගෑස් බවට පත් වෙනවා. මේක මම ඕගොල්ලන්ට කිව්වේ සාමාන්‍යයෙන් මේ ප්‍රතික්‍රියාව මොන ප්‍රතික්‍රියාවක් විදියටද? ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් මම කිව්වා සාමාන්‍යයෙන් ඕගොල්ලෝ උපකල්පිත ප්‍රතික්‍රියාවක් විදියට ගන්න. මේකෙදි A ගේ සාන්ද්‍රණය නියතයි B ගේ සාන්ද්‍රණය නියතයිද? සමතුලිතයන් නිසා. එහෙනම් අපි කියනවා මේ වගේ අවස්ථාවක A කැඩෙන ප්‍රමාණය සමානයි B හැදෙන A කැඩෙන ප්‍රමාණය සමානයි ආපසු ප්‍රතික්‍රියාවෙන් A හැදෙන ප්‍රමාණයට. ඒ වගේම A කැඩිලා B හැදෙන ප්‍රමාණයට සමානයි B මේ පැත්තෙන් කැඩෙන ප්‍රමාණය. එහෙනම් B හැදෙන ගාන B කැඩෙන ගානට සමානයි. එහෙනම් B සාන්ද්‍රණය නියතයි. අපි කියනවා පුතේ මෙවැනි පද්ධතියක් ඉදිරි ප්‍රතික්‍රියාව ඒ කියන්නේ පසු ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතාවට සමානයි කියලා. ඇයි එහෙම කියන්නේ? A කැඩෙන ගානම තමයි පුතේ මේ ප්‍රතික්‍රියාවෙන් A හැදෙන්නේ.
එහෙනම් කැඩෙන ගාන හැදෙන ගානට සමාන නිසා අපි කියනවා මෙවැනි අවස්ථාවක ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමානයි කියලා. ඔයා නෝට් කරගන්න. සමතුලිතයකට අදාළව ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවට සමානයි කියන එක. හරි. පුතේ මේ සමතුලිතතාවට අදාළව අපිට තියරි වලට අදාළව මූලධර්මයක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. මේ මූලධර්මයට අපි තනි නමක් කියන පුතේ ලේචැට්ලිය මූලධර්මය කියලා. මම හිතන්නේ දරුවෝ විශේෂයෙන්ම මේ මූලධර්මය අහලා ඇති ලේචැට්ලිය මූලධර්මය කියන එක. පුතේ ලේචැට්ලිය මූලධර්මය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේක ඔබට විභාගයට ලේචැට්ලිය මූලධර්මයේ යනු කුමක්ද කියලා ඇහුවේ නැති වුණාට ඔබට මේකේ අදහස දැනගන්න ඕන අදාළ MCQ ප්‍රශ්න සඳහා උසස් පෙළ විභාගයේ. පුතේ ලේචැට්ලිය මූලධර්මයෙන් කියවෙන දේ මොකක්ද? පුතේ ලේචැට්ලිය කියන කෙනා කිව්වා දැන් පුතේ සමතුලිත පද්ධතියකට තමයි ලේචැට්ලිය මූලධර්ම ඉදිරිපත් කරේ. සමතුලිත පද්ධතියක පුතේ ප්‍රතික්‍රියක හා පළවල සාන්ද්‍රණ නියතයිනේ. ප්‍රතික්‍රියක පළවල සාන්ද්‍රණ නියත නම් සමතුලිතයේ කැමති පුතේ මේ ප්‍රතික්‍රියක හා පළවල සාන්ද්‍රණ ඒ අගේම තියාගන්න. ඇයි එහෙම වෙන්නේ? ඇයි සමතුලිත අවස්ථාවේදී තවදුරටත් එයා පුතේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ වැරදි අදහසක් ගන්න එපා. සමතුලිත වුණාට පස්සේ තවදුරටත් ඉදිරි ප්‍රතික්‍රියාව සහ පසු ප්‍රතික්‍රියාව වෙනවා පුතේ. හැබැයි වෙන්නේ සමාන ශීඝ්‍රතාවනේ. ඒක නිසා සාන්ද්‍රණ නියතයි. සමතුලිතයකදී ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඉදිරි ප්‍රතික්‍රියාවයි පසු ප්‍රතික්‍රියාවයි තවදුරටත් වෙනවා. ලේචැට්ලිය කියනවා මෙන්න මේ කියන සමතුලිත පද්ධතියකට අදාළව ප්‍රතික්‍රියක හා පළවල සාන්ද්‍රණ ආරම්භක තත්වයේම පවත්වා ගන්නවා කියලා බාහිර බලපෑම් මේ සමතුලිතයට සිදු කළා. මොකද මේ බාහිර බලපෑම් කියන්නේ? මේ සමතුලිතතාවයට පුතේ අපිට මේ පද්ධතියක්නේ සමතුලිතතාවයටපත් වෙන්නේ. අපිට මේ පද්ධතිය පුතේ බාහිර උෂ්ණත්වය වෙනස් කරන්න පුළුවන්. බාහිරින් උෂ්ණත්වය වෙනස් කරන්න පුළුවන් පද්ධතිය. නැත්නම් අපිට මේ පද්ධතියට පීඩනය වෙනස් කරන්න පුළුවන් පද්ධතිය. විවිධ වෙනස්කම් කරන්න පුළුවන්. පද්ධතිය පිටතින් වැඩිපුර බී දාන්න පුළුවන්. පද්ධතිය පිටතින් තව ප්‍රතික්‍රියකයක් විදිහට ඒ දාන්න පුළුවන්. ඔන්න ඔය කියන බාහිර වෙනස්කම් කරාම සමතුලිතය නැවත ආරම්භක මුල් අගයට ආසන්න තත්වයකට පත් වෙන්න උත්සාහ දරනවා කියලා තමයි මොකද කියන්නේ? ලේචැට්ලිය මූලධර්මයමයි. සරලව කිව්වොත් ලේචැට්ලිය මූලධර්මයේදී කියන්නේ ප්‍රතික්‍රියක හා ඵල ආරම්භක තත්වයේම පවත්වා ගන්නට අදාළ උත්සාහ දැරීම සිදු කරනවා කියලා බාහිර බලපෑම් හමුවේදී පව. ඔන්න ඔක තමයි අපි කියන්නේ ලේචැට්ලිය මූලධර්මය කියන්නේ. හරි පුතේ. ඔබට මේ ලේචැට්ලිය මූලධර්මයේ යෙදීම් සහිත පොඩි ගණනයන් දෙකක් මම දැන් ඉදිරිපත් කරනවා. දරුවා හොඳට අවබෝධයෙන් අහන්න. පුතේ ඕගොල්ලෝ දන්නවා ඇමෝනියා නිෂ්පාදනය. හේබර් ක්‍රමය මගින් ඇමෝනියා නිෂ්පාදනය අහලා ඇති බොහෝ විට රිවිෂන් දරුවන් තියරි දරුවන් තාම අහලා නැතුව ඇති කර්මාන්ත රසායනය කෙරුන්නේ නැති නිසා. නමුත් පුතේ මේක දැනගෙන ඉන්න. ආරම්භක ප්‍රතික්‍රියක විදියට නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ගෑස් එකතු වෙලා ඕගොල්ලෝ දන්නවා පුතේ මොකද හදන්නේ? ඇමෝනියා හදනවා. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ගෑස් එකතු වෙලා ඇමෝනියා හදනවා. මෙතන පුතේ සමතුලිතතාවයටපත් වෙද්දී ඇමෝනියා ගෑස් දෙකක් හයිඩ්‍රජන් ගෑස් තුනක් එකතු වෙනවා. පුතේ මේ වගේ අවස්ථාවක වෙන්නේ මොකද්ද? දැන් සමතුලිත ප්‍රතික්‍රියාවක් කියලා ගානේ දෙනවා මේ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාවේදී ගානේ දෙනවා මේ ප්‍රතික්‍රියාව තාපදායකයි කියලා. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි කියලා කියනවා. ඉදිරි තාපදායක කියලා ගානේ දෙනවා. හරිද? ඉදිරි තාපදායකයි කියලා ගානේ දෙනවා. ගානේ කියනවා පළවෙනි කොටසේ මේ ප්‍රතික්‍රියාවට අදාළව බාහිරින් මොකද්ද කරන්නේ? පද්ධති උෂ්ණත්වය වැඩි කරනවා කියලා. බාහිරින් පද්ධති උෂ්ණත්වය වැඩි කරනවා කියලා කියනවා. බාහිරින් පද්ධති උෂ්ණත්වය වැඩි කරොත් මේ සමතුලිතයට මොකද්ද වෙන්නේ කියලා අහන විභාගෙදී. හරි. මම ඔයගොල්ලන්ට මුලින්ම කියලා දෙන්නම් බාහිර උෂ්ණත්වය වැඩි කරොත් මොකද්ද වෙන්නේ කියලා. පුතේ සමතුලිත පද්ධතියක බාහිර උෂ්ණත්වය වැඩි කරනවා කියන්නේ පද්ධතිය තවදුරටත් රත් වෙනවනේ. ඔව්. උෂ්ණත්වය වැඩි කරනකොට පද්ධතිය රත් වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි කරද්දී පද්ධතිය රත් වෙනවයි කියලා කියන්නේ පුතේ ලේචැට්ලිය මූලධර්මයෙන් කියන්නේ බාහිර බලපෑම අවම කරගන්නා පරිදි පද්ධතිය සකස් වෙනවා කියලා.
එහෙනම් මම පිටින් උෂ්ණත්වය වැඩි කළා පද්ධතිය රත් කරනවා නම් එහෙනම් පද්ධතිය දැන් සකස් වෙන්න ඕන ලේ චැක්ලිය මූල ධර්මයට අනුව බාහිර බලපෑම වන උෂ්ණත්වයේ වැඩිවීම අඩු කර ගන්නට. එහෙනම් පද්ධතියෙන් උෂ්ණත්වය අඩු කර ගන්නට ඕන. එහෙනම් පුතේ ඔයා දැනගන්න ඕන උෂ්ණත්වය අඩු වෙන්නේ මේ පැත්තටද මේ පැත්තටද කියලා ප්‍රතික්‍රියාව. ඊට ඉස්සෙල්ලා මං කියලා දෙන්නම් මෙන්න මේ තාපදායක කියන සිංහල වචනේ තේරුම. පුතේ තාපදායකයි කියන්නේ තාපය බාහිර පරිසරයට මුදා හරිනවා කියන එක. පුතේ ඔයා දන්නවා ශක්ති විද්‍යාව කියන පාඩමේදී පද්ධතියක් කියලා ගත්තොත් මේක මේ පද්ධතියෙන් පුතේ බාහිර පරිසරයට මුදා හරින්න පුළුවන් මොකද්ද? තාපය. ඒ වගේම බාහිර පරිසරයෙන් උරා ගන්න පුළුවන් තාපය ඇතුළට. හරිනේ? මේක ආකාර දෙකක්. පුතේ පද්ධතියෙන් පිටට තාපය පිට කරනවා කියලා කියන්නේ නැත්නම් පද්ධතියෙන් බාහිර පරිසරයට මේ තමයි බාහිර පරිසරය. බාහිර පරිසරයට තාපය මුදා හරිනවා නම් අපි මේ ප්‍රතික්‍රියාවලට කියනවා තාපදායක. හරි පුතේ. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවකදී මොකද වෙන්නේ? බාහිර පරිසරයට තාපය මුදා හරිනවා. එහෙනම් බාහිර පරිසරයට තාපය මුදා හරිනවා කියන්නේ පුතේ තාපදායක මේ බාහිර පරිසරයනේ. මේ තමයි පද්ධතිය. මේ තමයි පද්ධතිය. එහෙනම් පුතේ තාපදායක ප්‍රතික්‍රියාවකදී තාපය පිට කරනවා නම් මේ පද්ධතිය සහ බාහිර පරිසරය වෙන් කරන මායිම මෙතන තියෙන්නේ. එහෙනම් තාපය පිටතට මුදා හරිනකොට මොකද්ද වෙන්නේ? මේ කියන මායිම රත් වෙනවා. ඒ කියන්නේ අදාළ පද්ධතිය සහ බාහිර පරිසරය වෙන් කරන මායිම රත් වෙනවා. එහෙනම් අපි කියනවා තාපය පිටතට මුදා හරිනකොට පද්ධතිය මොකද්ද වෙන්නේ පුතේ? රත් වෙනවා. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවකදී පද්ධතියේ උෂ්ණත්වය මොකද්ද වෙන්නේ? වැඩිවීම සිදු වෙනවා. පුතේ තාපය උරා ගන්නවා නම් බාහිරින් තාපය උරා ගන්නවා නම් බාහිරින් තාපය උරා ගනිද්දී පුතේ මොකද්ද වෙන්නේ? තාප අවශෝෂක කියලා කිව්වා. තාපය උරා ගන්නවා නම් තාප අවශෝෂක. තාපය උරා ගන්නකොට මොකද්ද වෙන්නේ? බාහිරින් තාපය උරා ගන්නවා. එතකොට මේ කියන පද්ධතියට තාපය එන්නේ මේ කියන මායිම හරහා. එහෙනම් පුතේ තාපය මේ මායිම හරහා එන හින්දා මේ මායිම සහිත පද්ධතිය මොකද පුතේ වෙන්නේ? මේ මායිම සහිත බාහිර පරිසරයේ ඔබ ගන්න මායිමින් නිතරම. මායිම මොකද පුතේ වෙන්නේ? අනිවාර්යයෙන්ම උෂ්ණත්වය මොකද වෙන්නේ? තාප අවශෝෂක නම් තාපය මේකට උරා ගන්නවා. එතකොට මේ මායිම සහිත මේ බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා. අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී අදාළ පද්ධතිය මොකද පුතේ වෙන්නේ? සිසිල් වෙනවා කියලා. තාප අවශෝෂක නම් තාපය උරා ගන්නවා. එතකොට පද්ධතිය සිසිල් වෙනවා. තාපය පිට කරනවා නම් මේ පද්ධතිය සහිත මේ මායිම මොකද වෙන්නේ? තාපය පිට කරනකොට මේ මායිම මොකද වෙන්නේ? මේ මායිම රත් වෙනවා. ඒක නිසා අපි කියන තාපදායකදී පද්ධතිය රත් වෙනවා. තාප අවශෝෂකදී පද්ධතිය සිසිල් වීම සිදු වෙනවා කියලා. හරි පුතේ. එහෙනම් තාපදායකදී රත් වෙනවා. අවශෝෂක නම් සිසිල් වෙනවා. එහෙනම් පුතේ ඕගොල්ලෝ මතක තියාගන්න මේක කෙටියෙන්. තාපදායක කියන්නේ තාපය පිට කරනවනේ. පිට කරනකොට රත් වෙනවා. පිට කරනකොට තාපය රත් වෙනවා. තාපය අවශෝෂණය කරද්දී පද්ධතිය සිසිල් වෙනවා කියන එක. හරි. දැන් මේක කියලා දීලා ඔයාට මම දැන් මෙන්න මේකට යනවා. පුතේ අංක 1 මං කිව්වේ උෂ්ණත්වය වැඩි කළ විට. උෂ්ණත්වය වැඩි කළ විට මොකද්ද වෙන්නේ කියලා දැන් කියන්නේ යන්නේ. පුතේ උෂ්ණත්වය වැඩි කරනවා නම් පද්ධතිය මොකද්ද වෙන්නේ? ලේ චැක්ලිය මූලධර්මය අනුව බාහිර බලපෑම අවම කරගන්නේ උෂ්ණත්වය අඩු කරනවා. එහෙනම් උෂ්ණත්වය අඩු කරනවා කියන්නේ පුතේ තාපදායක නම් ඉදිරි ප්‍රතික්‍රියාව ඔයා දන්නවා පසු ප්‍රතික්‍රියාව ඉබේම තියරි ළමයි දැනගන්න පසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. තාපදායක නම් ඉදිරිය අනිවාර්යයෙන්ම පසු ප්‍රතික්‍රියාව පුතේ තාප අවශෝෂකයිනේ. එහෙනම් උෂ්ණත්වය වැඩි කරාම ලේ චැක්ලිය මූලධර්මය අනුව වෙන්න ඕන පද්ධති උෂ්ණත්වය අඩු වෙන එක. උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ මොකද්ද යන්න ඕන? තාපදායක නම් පුතේ පද්ධති උෂ්ණත්වය වැඩි වෙනවා. තාප අවශෝෂක නම් තමයි පද්ධති උෂ්ණත්වය අඩු වෙන්නේ. එහෙනම් ලේ චැක්ලිය මූලධර්මය අනුව උෂ්ණත්වය වැඩි කරාම ලේ චැක්ලිය කියන්නේ උෂ්ණත්වය අඩු කරගන්න කියලා. උෂ්ණත්වය අඩු වෙන්න නම් පුතේ යන්න ඕන තාපදායක දිශාවට නෙමෙයි තාප
අවශෝෂක දිශාවට. මොකෝ තාප අවශෝෂක දිශාවේදී තමයි පද්ධතිය මොකද වෙන්නේ? සිසිල් වෙන්නේ නැත්නම් කූල් වෙන්නේ. තාප දායක නම් තමයි පුතේ පද්ධතිය රත් වෙන්නේ. එහෙනම් ලේචට්ලිය කියන නිසා උෂ්ණත්වය අඩු කරගන්න පද්ධතිය සිසිල් වෙන දිශාව වෙන්න තාප අවශෝෂක දිශාවට යන්න ඕනේ. එහෙනම් උෂ්ණත්වය වැඩි කළොත් අනිවාර්යයෙන්ම සමතුලිතයේ දිශාව වෙන්නේ මොකද්ද? මේක ඉදිරිය නම් මේක ආපසු ප්‍රතික්‍රියාවේ දිශාව නැත්නම් ප්‍රතික්‍රියාවේ සමතුලිතය වමට නැඹුරු වෙයි කියලා අපි කියනවා. ප්‍රතික්‍රියාවේ සමතුලිතය වමට නැඹුරු වෙයි කියලා අපි කියනවා. එහෙනම් පුතේ මෙවැනි ප්‍රතික්‍රියාවක උෂ්ණත්වය වැඩි කරොත් ඇමෝනියා තවදුරටත් කැඩිලා මොකද්ද වෙන්නේ? නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වැඩිපුර ගෙන දෙන එකයි වෙන්නේ. හරි. අංක 2 මම කියන පුතේ පිටතින් මේකට දානවා N2 ගෑස් යෙදූ විට. පිටතින් N2 ගෑස් යෙදූ විට මොකද්ද වෙන්නේ? පිටතින් පුතේ නයිට්‍රජන් දානවා කියලා කියන්නේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි වෙනවනේ. නයිට්‍රජන් ප්‍රමාණය වැඩි වෙනවයි කියලා කියන්නේ පුතේ ලේචට්ලිය කියනවා නයිට්‍රජන් අඩු කරගන්න කියලා. නයිට්‍රජන් අඩු කරගන්න නම් සමතුලිතයේ යන්න ඕන නයිට්‍රජන් අඩු වෙන පැත්තට. එහෙනම් පුතේ මේ පැත්තට යනවා කියන්නේ සමතුලිතයේ නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හදන එක. එහෙනම් මේ පැත්තට යනකොට ඇමෝනියානේ වැඩිපුර හදන්නේ. නයිට්‍රජන් අඩු වෙනවා. එහෙනම් නයිට්‍රජන් දානවා නම් පිටතින් නයිට්‍රජන් අඩු කරගන්න ඕන නිසා සමතුලිතය යන්නේ කොහෙටද? ඉදිරි දිශාවට. ආපස්සට ගියොත් මොකද වෙන්නේ? ඇමෝනියා කැඩිලා තවදුරටත් හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් හදනවනේ. එතකොට නයිට්‍රජන් වැඩි වෙනවා. ලේචට්ලියේ මූලධර්මය යන නයිට්‍රජන් පිටතින් දානවා නම් අඩු කරගන්න ඕන. එහෙනම් නයිට්‍රජන් අඩු කරගන්න සමතුලිතය කොහෙට යන්නේ පුතේ? ඉදිරි දිශාවට නැඹුරු වෙනවා. අංක 3 උදාහරණයකුත් ඕගොල්ලන්ට මම මෙහෙමම කියනවා. පුතේ දැම්මොත් පිටතින් ඇමෝනියා ගෑස්. පිටතින් ඇමෝනියා ගෑස් යෙදූ විට මොකද වෙන්නේ? පිටතින් පුතේ ඇමෝනියා දැම්මොත් ඇමෝනියා ප්‍රමාණය මොකද වෙන්නේ? ඇමෝනියා ප්‍රමාණය වැඩි වෙනවා. ඇමෝනියා ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ ලේචට්ලිය මූලධර්මය අනුව ඇමෝනියා ප්‍රමාණය අඩු කර ගන්නවා. ඇමෝනියා ප්‍රමාණය අඩු කර ගන්නවා කියලා කියන්නේ සමතුලිතය යන්න ඕන ඇමෝනියා අඩු වෙන පැත්තට. මේ පැත්තට ගියොත් පුතේ නයිට්‍රජන් හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරලා තව ඇමෝනියා හදනවා. ඇමෝනියා අඩු වෙන පැත්තට යන්න නම් ඇමෝනියා කැඩිලා තවදුරටත් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් හදන්න ඕන. එහෙනම් පුතේ සමතුලිතය තුල ඇමෝනියා වැඩි කරොත් පිටතින් ඇමෝනියා පද්ධතියක දාලා සමතුලිතය ඇමෝනියා අඩු කරගත යුතුයි. එහෙනම් සමතුලිතය කොහෙට යන්නේ? ආපදු දිශාවට. ඒ කියන්නේ ඇමෝනියා තවදුරටත් කැඩිලා නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් හදන පැත්තට. එහෙනම් පිටතින් ඇමෝනියා යෙදූ විට සමතුලිතය කොහෙට යන්නේ? ආපසු දිශාවට නැඹුරු වීම සිදු වෙනවා. එහෙනම් ඕගොල්ලන්ගේ විභාගයේ ප්‍රශ්න 6 මෙන්න මේ කියන වෙනස්කම් කරාම පිටතින් ඇමෝනියා දැම්මොත් නයිට්‍රජන් දැම්මොත් උෂ්ණත්වය වැඩි කරොත් සමතුලිතයේ නැඹුරු වන දිශාව කුමක්ද කියලා විභාගයට ප්‍රශ්න 6 පුතේ ඔන්න ඔය කියන විභාග මාදිරියේ ප්‍රශ්න ටික ඔබ දැනගත යුතුයි. හරි. මම ඔබට තව දෙයක් කියලා දෙනවා දැන්. තව උදාහරණයකින් මේක. පුතේ ඔබ දැනගන්න ඕන තියරි ළමයි සහ රිවිෂන් ළමයි දෙගොල්ලම මෙන්න මේ කියන කාරණා. පුතේ ඔබ දන්නවා SO2 ගෑස් එකතු වෙලා O2 ගෑස් එක්ක හදනවනේ පුතේ SO3 ගෑස්. මේක ප්‍රසිද්ධ ප්‍රතික්‍රියාවක්. මෙන්න මෙහෙම තමයි සමීකරණය බැලන්ස් වෙන්නේ. දරුවනේ මේ කියන SO2 O2 එක ප්‍රතික්‍රියා කළා සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් නැත්නම් SO2 නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ් O2 කියන ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා කළා සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් අණු දෙකක් හදනවා. මේ වගේ අවස්ථාවකදී පුතේ මේක ඔබ දන්නවා කර්මාන්ත රසායනයේ මේ ප්‍රතික්‍රියාව ප්‍රසිද්ධයි පුතේ මොන ක්‍රියාවලියේදී? ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් නිපදවීමේදී. දරුවනේ මේ කියන සමතුලිතය ඔයාලට විභාගෙදී දීලා ප්‍රශ්නයක් ඇහුවොත් පිටතින් SO2 යෙදූ විට සමතුලිතයට වන බලපෑම විස්තර කරන්න. පිටතින් SO2 දැම්මොත් මොකද වෙන්නේ පුතේ? SO2 ප්‍රමාණය වැඩි වෙනවා. ලේචට්ලිය මූලධර්මයේදී මොකද කියන්නේ? SO2 ප්‍රමාණය අඩු කර ගන්න ඕන. එහෙනම් සමතුලිතය කොහෙට යන්න ඕන? SO2 අඩු කර ගන්න නම් සමතුලිතය යන්න ඕන පුතේ මෙන්න මේ පැත්තට ඉස්සරහටනේ. එහෙම වුණොත් නේ පුතේ SO2 අඩු වෙන්නේ. මේ පැත්ත නම් SO2 තව හැදෙනවා. SO2 වැඩි වෙනවා. එහෙනම් අපි කියනවා පිටතින් SO2 දැම්මොත් අංක 1 ඔබ මේව නෝට් කරගන්න ප්‍රශ්න විදියට පිටතින් SO2 යෙදූ විට මොකද වෙන්නේ පුතේ? සමතුලිතය SO2 අඩු වන දිශාව වන ඉදිරියට නැඹුරු වීම සිදු වෙනවා. එබැවින් පුතේ අපි කියනවා SO2 දැම්මම සමතුලිතය ඉස්සරහට යනවා කියලා. ඔයා විභාගෙදී මේ වගේ එකක් ලියන්නවොත් හේතු සහිතව මෙහෙම ලියන්න ඕනේ. පිටතින් SO2 දානවා කියන්නේ පද්ධතිය SO2 වැඩි වෙනවා කියන එක කියන්න ඕනේ. එනම් ලේචට්ලිය මූලධර්මය අනුව SO2 ප්‍රමාණය අඩු කරගත යුතුයි. එනම් සමතුලිතය කොහෙට පුතේ යන්න ඕනේ? ඉදිරි දිශාවට
නැඹුරු විය යුතුයි කියන එක ඔබ දැනගත යුතුයි. හරි. පුතේ ඔබ අංක 2 කාරණේ විදිහට මම ඔබට කියනවා මේකට පිටතින් O2 යෙදූ විට O2 නෙවෙයි පුතේ අපි SO3 යෙදූ විට කියලා ගමු. පිටතින් SO3 යෙදූ විට. නැත්නම් අපි කියමු මෙන්න මෙහෙම පිටතින් SO3 යෙදූ විට හරි එම්කම ගමු. SO3 දැම්මම මොකද පුතේ වෙන්නේ? SO3 වැඩි වෙනවා. එහෙනම් ලේචට්ලිය මූලධර්මය අනුව SO2 අඩු කරගන්න. SO2 අඩු කරගන්න නම් මේ පැත්තට නම් SO3 වැඩි වෙනවා. ඒ කියන්නේ පිටතින් SO3 දැම්මොත් SO3 වැඩි වෙනවනේ පුතේ. SO3 අඩු කරගන්න නම් සමතුලිතය ඉස්සරහට නෙවෙයි යන්න ඕන කොහෙට? පිටිපස්සේ පැත්තට. එහෙනම් අපි කියනවා පිටතින් SO3 යෙදූ විට සමතුලිතය යන්න ඕන මොන දිශාවට? ආපසු දිශාවට යොමු විය යුතුයි. එහෙනම් පුතේ මම කියනවා සෑදුණු SO3 ඉවත් කළ විට. සෑදුණු SO3 ඉවත් කළ විට. පුතේ SO3 ඉවත් කරොත් පද්ධතිය මොකද වෙන්නේ? SO3 අඩු වෙනවා. SO3 අඩු වෙනවා නම් මොකද කරන්න ඕනේ? SO3 ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. එහෙනම් SO3 වැඩි කරගන්න නම් පුතේ සමතුලිතය යන්න ඕනේ කොහෙට? ඉදිරි දිශාවට. එහෙනම් SO3 ඉවත් කළොත් පද්ධතියෙන් SO3 අඩු වෙනවා. ලේචක්‍රීය මූලධර්ම අනුව එහෙම වෙන්න බෑ. එහෙනම් SO3 වැඩි කරගන්න ඕන. SO3 වැඩි වෙන නම් සමතුලිතය කොහෙට යන්න ඕන? ඉදිරි දිශාවට නැඹුරු වෙන්නටම ඕනේ. හරි පුතේ. මම මෙන්න මේකෙදි අංක 4 විදියට ඔයගොල්ලන්ට විශේෂ කාරණයක් කියලා දෙනවා. අංක 4 විදියට පුතේ අපි විශේෂ කාරණයක් කියලා දෙනවා මම ඔයාලට. මෙන්න මේ කියන කාරණේ. හොඳට අහන් ඉන්න මෙන්න මේක. ළමයි ගොඩක් දුරට මේක දන්නේ තර්ක කරන්න. පද්ධතියේ පරිමාව අඩු කළ විට. පද්ධතියේ පරිමාව අඩු කළ විට. පුතේ පද්ධතියේ පරිමාව අඩු කරනවා කියන්නේ මොකද්ද? ඔබ දන්නවා මේක හිතනකොට හිතන්න ඕන පද්ධතියේ පරිමාව අඩු වෙනවා නම්. ඔයා හිතන පද්ධතියේ මේ පරිමාව අඩු කරනකොට පද්ධති උෂ්ණත්වයේ නියතව තියෙනවා කියලා. එහෙම හිතුවොත් පුතේ පරිමාව අඩු වෙනවා නම් PV සමාන nRT වලට දාලා හිතුවොත් පද්ධතියේ පරිමාව අඩු වෙනවා නම් ඔබ දන්නවා PV ගුණිතය නියතයක්. පරිමාව අඩු වෙනවා නම් මොකද වෙන්න ඕන? පීඩනීය පද්ධතිය වැඩි වෙන්න ඕන. එහෙනම් පද්ධතියේ පරිමාව අඩු වෙනවා කියන එකේදී නොකියා කියන්නේ පීඩනය වැඩි වෙනවා කියන එක. එහෙනම් පීඩනය වැඩි වෙනවා නම් ඔබ දන්නවා ලේමු අණුව නැත්නම් ලේචක්‍රීය මූලධර්මය අණුව පීඩනය අඩු කරගන්නට ඕනේ. පරිමාව අඩු වෙනවා කියන එකේ සැඟවුණු අර්ථය පීඩනය වැඩි වෙනවා. එහෙනම් ලේචක්‍රීය මූලධර්මය අණුව පීඩනය අඩු කරගන්න ඕනේ. පුතේ පීඩනය අඩු කරගන්න නම් වායු අණු ගාන මොකද්ද වෙන්න ඕනේ? වායු අණු වැඩි වෙන්න පීඩනය වැඩි වෙනවා. ඇයි පුතේ වායු අණු වැඩි නම් බඳුනේ පිටිය ඇති කරන ගැටුම් ගාන වැඩිනේ. ඒ කියන්නේ පීඩනය වැඩි. වායු අණු ගාන අඩු වුණොත් තමයි පීඩනය අඩු වෙන්නේ. එහෙනම් මෙයා කියන්නේ පීඩනය අඩු කරගන්න කියලා. වායු අණු මෙතන ඔක්කොම ගාන 3යි. 2යි 1යි 3යි. මෙතන වායු අණු ගාන 2යි. එහෙනම් වායු අණු ගාන අඩු වෙන පැත්තටනේ අපි යන්න ඕන පීඩනය අඩු කරගන්න නම්. එහෙනම් පුතේ වායු අණු 3යි මේ පැත්තේ වායු අණු 2යි. පීඩනය අඩු වෙන්නේ වායු අණු 2ක් තියෙන පැත්තේ. එහෙනම් පීඩනය අඩු වන දිශාව වන ඉදිරියට නැඹුරු වීම සිදු වෙනම සමතුලිතය. එහෙනම් පද්ධතියේ පරිමාව අඩු කරොත් සමතුලිතය කොහෙට යන්නේ? ඉදිරි දිශාවට නැඹුරු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? නැවතත් ඉක්මනට කියනවා පරිමාව අඩු කරොත් නොකියා කියනවා පීඩනය වැඩි වෙනවා කියලා. එහෙනම් ලේචක්‍රීය මූලධර්මය අනුව කියනවා පීඩනය අඩු කරගන්න කියලා. එහෙනම් පීඩනය අඩු වෙන නම් මොකද වෙන්නේ? වායු අණු ගන්න අඩු වෙන දිශාව වන ඉදිරි දිශාවට මේ විදිහට සමතුලිතය නැඹුරු විය යුතුයි. හරි. පුතේ අදාළ MCQ වලට ගණනයන් රහිතව විසඳන්න අවශ්‍ය තියරි කොටස් දැන් හමාරයි. දැන් ඔබට මම වටහා දෙන්න යන්නේ ඔබට සමතුලිතතාවට අදාළව ගණනයන් ලැබෙනවා සෙකන්ඩ් පේපර් එකේ. පුතේ ස්ට්‍රක්චර්ඩ් වෙන්න පුළුවන්, සමහර වෙලාවට එසේ වෙන්න පුළුවන්. මෙන්න මේ ගණනයන් සඳහා අවශ්‍ය වෙන කොටස් ටික තමයි පුතේ දැන් කියලා දෙන්න යන්නේ. හොඳට අහගෙන ඉන්න. දරුවනේ ගණන් හදද්දි සමතුලිතතාව විශේෂයෙන්ම දැනගෙන ඉන්න ෆිසිකල් ගණන් යටතේ මේවයි කොටසින් කොටසට මාකින් ස්කීම් එකේ ලකුණු හම්බ වෙනවා. පාස් පේපර් මාකින් ස්කීම් බලද්දී ඔයාලට තේරෙයි කොටසින් කොටස පියවරෙන් පියවර වලට මේවට ලකුණු හම්බ වෙනවා. ඒක නිසා මම මේ කියන ටික හොඳට අහගෙන ඉන්න. මොකද පුතේ මේ කියන කොටස් ටිකෙන් තමයි මම ගැටලු විසඳීම කියලා සමතුලිතතාව ඊළඟ පාඩම ඊළඟ වීඩියෝ එක දාන්නේ ඔයගොල්ලන්ට. හොඳට අහන් ඉන්න. ඒක නිසා මේ කියන කාරණය. පුතේ ඔබ දන්නවා සමතුලිතතාවයකදී
මේක මාතෘකාව ළමයි ලියාගත්තත් කමන්නේ මෙන්න මේ විදියට පොතේ ලියා ගන්නවා නම් නෝට් කර ගන්නවා නම් සමතුලිතතා නියතය සඳහා ප්‍රමාණාත්මක අගයක් ලබා ගැනීම කියලා. මම මෙතන ලියන්නේ සමතුලිතතා අගය සඳහා එන සමතුලිතතාව සඳහා ප්‍රමාණාත්මක අගයක් ලබා ගැනීම කියලා. පුතේ මම ඕගොල්ලන්ට උපකල්පිත ප්‍රතික්‍රියාවක් ගන්නවා. නෑ මේකම ගමු. ඕගොල්ලන් දන්න එකද? නයිට්‍රජන් ගෑස් 3යි හයිඩ්‍රජන් ගෑස් එක්ක එකතු වෙලා ඇමෝනියා අණු දෙකක් හදන එක ඕගොල්ලෝ දන්න සමතුලිතය. පුතේ මේ සමතුලිතයේදී ඔබ දන්නවා මේකට අදාළව දැන් පුතේ සමතුලිතයක් නම් මේ වෙනකොට ප්‍රතික්‍රියක හා පළවල සාන්ද්‍රණ නියතයි. ඒ කියන පොයින්ට් එක ඔයා දන්නවා. ප්‍රතික්‍රියක හා පළවල සාන්ද්‍රණ නියතයි. එහෙනම් පුතේ නියතයක් කියන අර්ථයෙන් ප්‍රතික්‍රියක හා පළවල සාන්ද්‍රණ නියතයි කියන අර්ථයෙන් අපි මේකට K කියන පදයක් ලියන්න පුළුවන්. K කියන්නේ නියතයි. නියත මොනවද? ප්‍රතික්‍රියක හා පළවල සාන්ද්‍රණය කියන අපි කියන C concentrations. ඒ කියන්නේ concentration එක නේද සාන්ද්‍රණ නියතයි ප්‍රතික්‍රියක හා පළවල. එහෙනම් Kc කියලා අගයක් අපි දෙනවා. Kc සමානයි කියලා කියනවා. අපි මේ Kc ප්‍රකාශන ලියද්දී හොඳට මතක තියාගන්න පුතේ. සමාන ලකුණෙන් එහා පැත්තේ පුතේ අපි ඉරෙන් උඩ සහ යට පදයන් දෙකක් ලියනවා. ඒ කියන්නේ හරය සහ ලවය විදියට. පුතේ මේ උඩ ලියන්න අපි හැම වෙලෙම ඉරෙන් පළ සමතුලිතතාවය. ප්‍රතික්‍රියක තමයි හැම වෙලෙම ඉරෙන් පහළ ලියන්නේ. එහෙනම් අපි කියනවා ඇමෝනියානි පුතේ සාන්ද්‍රණය මෙතන. ඇමෝනියා ගෑස් වල සාන්ද්‍රණය. හරිනේ? concentration සාන්ද්‍රණය අපි දක්වන කොටු වරහණකින් ඒකක් දැනගන්න. අනිවාර්යයෙන්ම පුතේ KC ප්‍රකාශනයේ ආදේශ කරද්දී ස්ටොයිකියෝමිතිකාගේ ඒකේ මොකද කරන්න ඕන? බලයට නංවන්න. ස්ටොයිකියෝමිතිකාගේ බලයට නංවන්න. මෙතන බලන්න ප්‍රතික්‍රියක N2 ගෑස් වල සාන්ද්‍රණය මෙතන H2 ගෑස් ඒකේ සාන්ද්‍රණය මේක ස්ටොයිකියෝමිතිකාගේ 3 ඒක බලයට නැංගුවා. හරිනේ පුතේ? මෙන්න මේ විදිහට අපිට KC ප්‍රකාශනය මීට අදාළව ලියා දක්වන්න පුළුවන්. එහෙනම් KC ප්‍රකාශනය මේකට අදාළව මේකට අපි කියනවා KC නැත්නම් සාන්ද්‍රණ සඳහා නියතය අපි කියන මේ KC ප්‍රකාශනය මේ විදිහට ලියා දක්වන්න පුළුවන් කියලා. පුතේ මෙන්න මේක ඔබ දැනගන්න ඕන. මෙන්න මේ KC අගය පුතේ වෙනස් වෙන්නේ ආකාර දෙකක් සඳහා පමණයි. ආකාර දෙකක් කියන්නේ මොකද්ද? මේ KC පුතේ පද්ධතිය පරිමාව අඩු කරාට වැඩි කරාට ඒ වගේම උෂ්ණත්වය අඩු කරාට වැඩි කරාට වෙනස් වෙනවද කියන එක ඔයගොල්ලෝ මේකෙදි දැනගන්න ඕන. මේක KC කියන අගය පුතේ වෙනස් වෙන්නේ එක්තරා සාධක දෙකක් මත විතරයි. මේ කියන KC පුතේ වෙනස් වෙන්නේ උෂ්ණත්වය කියන සාධකය මත විතරයි. උෂ්ණත්වය කියන සාධකය වෙනස් වෙනවා නම් අනිවාර්යෙන් KC වෙනස් වෙනවා. හැබැයි පුතේ අනිත් කිසිම සාධකයක් මත KC අගය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා KC යනු උෂ්ණත්වය මත පමණක් රඳා පවතින නියතයකි. KC කියන්නේ උෂ්ණත්වය මත පමණක් රඳා පවතින නියතයක් කියන එක හොඳට මතක තියාගන්න. සහ විශේෂීකරණය වූ නියතකයක්. අදාළ සමතුලිතය සඳහා නියතයකි කියලා දැනගෙන ඉන්න. KC කියන ප්‍රකාශනය. හරි. මේක ගැන කියලා දීලා මම ඕගොල්ලන්ට තව පොඩි පොයින්ට් එකක් තියරි පාර්ට් එකක් කියලා දෙන්න යනවා. හොඳට අහගෙන ඉන්න පුතේ. පුතේ ඔබ දන්නවා KC කියන්නේ සාන්ද්‍රණ සඳහා නියතයනේ. අපිට මේ වගේ ප්‍රතික්‍රියාවකදී ලියලා දක්වන්න පුළුවන් පුතේ පීඩනය සඳහා නියතයකුත්. ඔබ දන්න ප්‍රසිද්ධ ප්‍රතික්‍රියාවෙන්ද මම මේක මෙහෙම ලියන්නේ. හරි. පුතේ මේක සඳහා KC ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඒ වගේම පුතේ අපිට ලියන්න පුළුවන් මේව සඳහා KP කියලා ප්‍රකාශනයක්. K කියන්නේ පුතේ නියතයක්. කවුද? පීඩන. පීඩන නියතයි. ඇත්තටම පීඩන නියතයිනේ පුතේ. ඇයි මේ එක් සංඝටකවල සාන්ද්‍රණ නියත වෙන්නේ? ඒ ගල්ලා හැදෙනහා කැඩෙන ප්‍රමාණය සමාන වෙලානේ. ඒ වගේම තමයි පීඩන නියතයි. ඒ කට්ටිය ඉන්න ගාන සමානයි කියන්නේ පීඩනත් නියතයි. එහෙනම් පීඩන නියතයි කියන එකේ අර්ථය අපි කියන පීඩන සඳහා නියතය. පීඩනය සඳහා වන නියතය. පුතේ මේ වලට KC ලියනවා වගේම මේකට KC ලියන්න පුළුවන්. KC වගේම KP ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. එහෙනම් KP සමානයි කොහොමද ලියන්න පුළුවන්? පළවල සාන්ද්‍රණය නැත්නම් මෙතන ගන්න සාන්ද්‍රණය පුතේ පීඩනය පළවල පීඩනය SO3 වල පීඩනය අපි කියන පීඩනයට P. එහෙනම් P වර්ග ස්ටොයිමිතික අගය වර්ග කළා P වර්ග SO3 මෙතන ගෑස් කියලා අනිවාර්යයෙන්ම ලියන්න.
මෙතන SO2 වල පීඩනය P වර්ග SO2 ගෑස් ගුණ කිරීම ගුණිතයක් විදිහට අපිට ලියන්නේ PO2 ගෑස්. මේ විදිහට අපිට ලියා දක්වන්න පුළුවන්. හරිනේ? P වර්ග SO3 ගෑස් බෙදීම P වර්ග SO2 ගෑස් ගුණ කිරීම PO2 ගෑස් කියලා. හරි පුතේ මෙන්න මේක තමයි Kc වගේම Kp අපි දැනගන්න ඕන අනිවාර්යයෙන්ම Kp රඳාපවතින මොකද පුතේ? උෂ්ණත්වය මත විතරයි. මේක උෂ්ණත්වය මත පමණක් රඳාපවතින නියතයක් උෂ්ණත්වය මත විතරයි වෙනස් වෙන්නේ සහ අදාළ සමතුලිතය සඳහා විශේෂිත වූ නියතයක්. හරිනේ? එක් සමතුලිතය සඳහා මේක වෙනස් වෙනවා Kp යගේ. හරි. මෙන්න මේකත් ඔබ විශේෂයෙන්ම දැනගෙන ඉන්න. පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක් මම ඔයාට විශේෂයෙන් කියලා දෙනවා. හොඳට මතක තියාගෙන ඉන්න මේ තියරි පාර්ට් එක. දරුවනේ මම ඕගොල්ලන්ට කියනවා මෙන්න මෙහෙම එකක්. A solid ධන 2B gas ධන සමතුලිතයි CAQ ධන D gas කියලා. ඔන්න ඔහොම ලියලා දක්වනවා. පුතේ මෙන්න මේක මම ලියලා දක්වන්නේ ඔයගොල්ලන්ට මේ කියන විශේෂිත වූ අවස්ථා ටික අවබෝධ කරලා දෙන්න ඕන නිසා. පුතේ මම මුලින්ම කිව්වොත් මේකට Kc පදය ලියා දක්වන Kc සඳහා සමීකරණය කියලා. පුතේ Kc කියන්නේ concentration සාන්ද්‍රණ සඳහා නියතයක් කියන එක. පුතේ Kc සාන්ද්‍රණ සඳහා නියතයක් කියන්නේ මේ පදයට ඇතුළත් වෙන්න ඕන මේ ප්‍රකාශනයට ඇතුළත් වෙන්න ඕන සාන්ද්‍රණ තියෙන කට්ටිය විතරයි. මට කියන්න මුලින්ම පළ විදියට C හා D ඉන්නවනම් මෙතන තියෙන්නේ ගෑස් එකක් මෙතන තියෙන්නේ AQ කියන්නේ ජලීය ද්‍රාවණයක්. පුතේ සාන්ද්‍රණය කියන එකක් අර්ථ දක්වන්නේ රසායන විද්‍යාවේදී ජලීය ද්‍රාවණ සහ වායු වලට අදාළව විතරයි. හොඳට මතක තියාගන්න ජලීය ද්‍රාවණ සහ වායු වලට අදාළව විතරයි. කියන්නේ ද්‍රව සහ වායු වලට අදාළව. හැබැයි පුතේ ඝණයකට අදාළව සාන්ද්‍රණයක් තියෙනවද? ඝණයකට අදාළව සාන්ද්‍රණයක් නැහැ. ඒක හොඳට මතක තියාගෙන ඉන්න. අන්න එහෙනම් Kc ප්‍රකාශනයට ඇතුළත් වෙන්නේ CAQ සාන්ද්‍රණය D gas සාන්ද්‍රණය බෙදීම මෙතන A solid එක ලියලා දක්වනවද අපි? නෑ. ඇයි ඒක ඝණයක්? B gas වල සාන්ද්‍රණය මෙතන මොකද පුතේ? වර්ග. ඔන්න ඔහමයි අපි Kc ප්‍රකාශනය මේකට අදාළව ලියලා දක්වන්නේ. එහෙනම් Kc ප්‍රකාශන වලට ඔබ නෝට් එකේදී විශේෂ කරලා ලියන්න Kc ප්‍රකාශනය සඳහා අදාළ වන්නේ ද්‍රව සහ වායු පමණි කියන එක. හරි. පුතේ දැන් මම කියලා දෙනවා මේකට අදාළව Kp ප්‍රකාශනයක් ලියන්න පුළුවන්ද බැරිද කියන එක. Kp ප්‍රකාශනයක් ලිව්වොත් මේකට අදාළව කොහොමද පුතේ ලියන්නේ? ජලීය ද්‍රාවණ වලට අදාළව පීඩනයක් තියෙනවද නැද්ද? හොඳට මතක තියාගන්න මම මේ කියන තියරි එක. පුතේ පීඩනයක් අර්ථ දක්වන්නේ අපි විශේෂයෙන්ම මේ කියන ද්‍රව වලට අදාළවත් ඝන වලට අදාළවත් නෙමෙයි. පීඩනය කියන එක කෙමිස්ට් වල අර්ථ දක්වන්නේ වායු වලට විතරයි. එහෙනම් බඳුනේ බිත්තිය මත පීඩනයක් ඇති කරන්න පුළුවන් අදාළ වායුව අඩංගු බිත්තිය මත ඇති කරන්නේ පීඩනය වායුවකින් විතරයි. එහෙනම් අපි රසායනදී කියනවා Kp ප්‍රකාශනයට ඇතුළත් කරන්නේ වායු විතරයි කියලා. එහෙනම් අපි කියනවා C gas PC gas කියලා ලියන්න අනිවාර්යයෙන්ම PC gas. මේක පොඩියට ලියන්න පුතේ සාමාන්‍ය අපි ලියන්නේ එහෙමයි. PC gas PD gas බෙදීම P වර්ග B gas කියලා අපි මේක ගන්න පුළුවන්. P වර්ග B gas කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී මම වෙනම උදාහරණයකින් මේක කියලා දෙන්නම්. මෙන්න මෙහෙම ප්‍රකාශන අපිට ලියන්න පුළුවන්. අවසාන කාරණය. පුතේ මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාව දීලා ඔයාලට කියනවා විභාගෙදී කියනවා මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාව ඔයාලට දීලා පරිබාලිත කියනවා මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාව දීලා මීට අදාළව Kc සඳහා ඒකකේ ලියා දක්වන්න කියලා පුතේ. මේ Kc සඳහා ඒකකේ ලියා දක්වද්දී පුතේ ඔයා දන්නවා මෙතන Kc සමාන Kc ප්‍රකාශන ලියද්දී SO3 gas මෙහෙම ලියනවානේ පුතේ. මේක වර්ග බෙදීම SO2 gas මේක වර්ග ධන O2 gas කියලා ලියන්න පුළුවන් අපිට. සාන්ද්‍රණය කියලා. ධන කියන එක ලකුණු නෑ පුතේ ගුණ කිරීම ඉන්නේ මෙතන.
ඔන්නම අපිට ලියා දක්වන්න පුළුවන්. එහෙනම් පුතේ මේ වගේ අවස්ථාවක අපිට KC සඳහා ඒකකය ලියන්න ඕන වුණොත් කොහොමද අපි ගන්න? උඩ පුතේ සාන්ද්‍රණ පද දෙකයි පහළ සාන්ද්‍රණ පද කීයක් තියෙනවද? තුනක් තියෙනවා. දෙකයි මේකයි මෙතන පහළ දෙකයි මෙතන එකයි තුනයි. එහෙනම් සාන්ද්‍රණ පද දෙකයි තුනයි. එහෙනම් පහළ තමයි පුතේ සාන්ද්‍රණ පදයක් වැඩි. එහෙනම් සාන්ද්‍රණ පද දෙකකට පොදු සාන්ද්‍රණ පද දෙකක් මේ පැත්තෙන් කැපෙනවා. එහෙනම් මේක ඒකකයේ බාටපත් වෙන්නේ මොකද පුතේ? එක සාන්ද්‍රණ පදයක් පහළ වැඩි නිසා සාන්ද්‍රණය මනින ඒකකයේ මවුල ගන්න ඩෙසිමීටරයට. එහෙනම් මේ වැඩි සාන්ද්‍රණ පදයේ උඩට එනවා. එහෙනම් මොකද වෙන්නේ? MOL ඍණ 1 මොකද වෙන්නේ? DM ඍණ 3 මොකද වෙන්නේ? DM 3 මවුලයට ඝන ඩෙසිමීටර කියලා කියනවා අපි. වැඩි සාන්ද්‍රණ පදයේ උඩට ආවා. මොකද එතකොට වෙන්නේ? MOL ඍණ 1 DM 3 කියලා අපිට අර්ථ දක්වන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔහම එක් සාන්ද්‍රණ සඳහා නැන එක් KC ප්‍රකාශන සඳහා ඒකකය එකිනෙකට වෙනස් කියන එකත් හොඳට මතක තියාගෙන ඉන්න. පුතේ මේකට KP ප්‍රකාශනයක් මෙහෙම ලියපොත්. KP ප්‍රකාශනයක් මෙහෙම ලියපොත්. ඔබ හොඳට අවබෝධ කරගන්න. මේකට දාලා KP ප්‍රකාශනය මෙහෙම ලියා දක්වද්දී KP සමානයි මොකද පුතේ ලියන්නේ? P වර්ග SO3 ගෑස් බෙදීම P වර්ග SO2 ගෑස් ගුණ කිරීම අපි ලියන්නේ O2 ගෑස් කියන්නේ පුතේ. හරිනේ? මොකද කියන්නේ මේක? ඔබ දැනගන්න ඕනේ මේ වගේ අවස්ථාවක පුතේ දැන් පීඩනය මනින්නේ පැස්කල් කියන එකකින් නැන වර්ග මීටර නිව්ටන් කියන එකකින් මෙතන පීඩන පද දෙකයි මෙතන පීඩන පද 15 කීයක් තියෙයි? 3ක් තියෙනවා. එහෙනම් පුතේ පහළ පීඩන පදයක් වැඩිනේ දෙකකට දෙකක් කැපෙනවා පහළ පීඩන පදයක් වැඩි. එහෙනම් වර්ග මීටරය නිව්ටන් එක පදයක් පහළ තියෙනවා. එහෙනම් ඒක උත්තර ගත්තාම මොකද පුතේ ඒකේ වෙන අවසාන වර්ග මීටරය නිව්ටන් උඩ එනකොට වර්ග මීටරයට නිව්ටන් නේ. එහෙනම් නිව්ටන් ඍණ 1 වර්ග මීටර යට කියන එක වර්ග මීටර බවට පත් වෙනවා. n ඍණ 1 m වර්ග බවට පත් වෙනවා. එහෙනම් පුතේ මේක මෙහෙම ලියන්න පුළුවන් අපිට නැත්නම් පැස්කලයට. ඔහොම ලියන්නත් අපිට පුළුවන්. පැස්කලයට නේද? හරි. අවසාන කොටස තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්න පුතේ අද දවස තුල තියරි වලට අදාළව මෙන්න මේ කියන කොටස. පුතේ අවසාන කොටස විදිහට ඔයගොල්ලෝ දකින්න ඕන මෙන්න මේ කියන කොටස විතරයි. පුතේ ඔයගොල්ලන්ට සමහර වෙලාවට කියන්න පුළුවන් ලේ චක්‍රීය මූලධර්මයට අදාළව එක් සමතුලිතය සඳහා සමතුලිතය නැඹුරු වන දිශාව KP ඇසුරින් පහදන්න. එහෙනම් KP වලට වන බලපෑම සඳහන් කරන්න. එහෙනම් පුතේ මෙන්න මෙහෙම කිව්වොත් SO2 ගෑස් ධන O2 ගෑස් ධන SO3 ගෑස් මම පුතේ මේකම ගන්න උදාහරණ වලට ඔයගොල්ලන්ට විශේෂයෙන්ම මේ ප්‍රතික්‍රියාව දැනගෙන ඉන්න එක වටිනවා. මොකද මේ ප්‍රතික්‍රියාව අදාළ රසායනීය කර්මාන්තය තුළ යෙදෙනවා සල්ෆියුරික් නිෂ්පාදනයේදී. මේක පාඩම් වෙන එක හොඳයි. ඒක ඔයගොල්ලන්ට අවධාරණය වෙන්න නිතරම ලියන්න. පුතේ මෙන්න මේ කියන ප්‍රතික්‍රියාවේදී ඔයගොල්ලන්ට කිව්වොත් පිටතින් SO2 යෙදුව විට සමතුලිතය අනිවාර්යයෙන්ම යෙදින්නේ මොකද කොහෙට නැඹුරු වෙන්නේ? පිටතින් SO3 දානවා නම් අනිවාර්ය සමතුලිතය ඉස්සරහට යන්නේ මොකද SO2 ප්‍රමාණය අඩු වෙන නිසා. පිටතින් SO2 දානවා නම් සමතුලිතය යන්නේ ඉස්සරහට SO2 අඩු කර ගන්න ඕන නිසා. එහෙනම් ඔන්න ඕක KP ඇසුරින් පහදන්න කියලා ඔයගොල්ලන්ට කිව්වොත්. නැත්නම් KC ඇසුරින් පහදන්න කියලා කිව්වොත් කොහොමද අපි පහදන්නේ? ඒ කියන්නේ KP ඇසුරින් පහදන්න කියලා. එහෙනම් පුතේ මේකට KP ප්‍රකාශනයක් ලියවතොට ලියන්න පුළුවන් KP සමානයි P වර්ග SO3 ගෑස් බෙදීම P වර්ග SO2 ගෑස් P වර්ග SO2 ගෑස් ගුණ කිරීම PO2 ගෑස් කියලා. මොකද පුතේ වෙන්නේ? මේ කියන ඉස්සරහට සමතුලිතය යොමු වෙන්නේ කොහොමද මේ KP ඇසුරින් ඔයගොල්ලන්ට විග්‍රහ කරන්න. මෙන්න මෙහෙම. ඔබ දන්නවා SO2 පිටින් දානවා කියන්නේ මොකද පුතේ වෙන්නේ? P වර්ග SO2 වැඩි වෙන try කරනවා. ඒ කියන්නේ SO2 වල පීඩනය වැඩි වෙන try කරනවා. එහෙනම් SO2 වල පීඩනය වැඩි වෙන try කරනකොට මොකද පුතේ වෙන්නේ? P වර්ග SO2 වැඩි වෙනවයි කියලා කියන්නේ ඉබේම මොකද වෙන්නේ? පහළ පදයේ වැඩි වෙනකොට KP යගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. නමුත් KP කියන්නේ මොකද? උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතින නියතයක්. KP රඳා පවතින උෂ්ණත්වයේ මත විතරයි. එහෙනම් පුතේ KP එහෙම අඩු වෙන්නට බෑ. KP අඩු වෙන්නට බෑ. එහෙනම් KP අඩු වෙන එක වළක්වන්න මොකද වෙන්න ඕන? KP වැඩි කර ගන්න ඕන. ඒ කියන්නේ නියත අගයට එනකන් KP වැඩි වෙන්න ඕන. එහෙනම් KP වැඩි වෙන්න නම් මොකද වෙන්න ඕන? KP වැඩි වෙන්න නම් එක්ක P වර්ග SO3 වැඩි වෙන්න ඕන. නැත්නම් මොකද වෙන්න ඕන? P වර්ග SO2 ගෑස් සහ PO2 ගෑස් මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. පහළ පදය අඩු වුණොත් හෝ ඉහළ පදය වැඩි වුණොත් විතරයි KP නැවත වැඩි කරලා මුල් අගයට ගන්න පුළුවන්. එහෙනම් පුතේ KP වැඩි කළ නැවත මුල් අගයට ගන්න නම් SO3 වැඩි වෙන්න ඕන, P වර්ග SO2 සහ O2 අඩු වෙන්න ඕන. එහෙනම් මේවා අඩු වෙලා මේ වැඩි වෙන්න නම් සමතුලිතය කොහෙට යන්න ඕන? ඉදිරි දිශාවට අනිවාර්යයෙන්ම නැඹුරු විය යුතුයි. ඔයගොල්ලන්ට පොයින්ට් ෆෝම් එකකින් නිකමට ලියන්න. මෙන්න මේ ටික තිබුණම ඇති. මෙන්න මෙහෙම කියන්න සාමාන්‍යයෙන් පිටතින් SO2 යෙදීමේදී මොකද වෙන්නේ? KP අගය අඩු වීමට උත්සාහ දරයි. නමුත් KP යනු උෂ්ණත්වය මත පමණක් රඳා පවතින නියතයකි. එබැවින්
Kp අගය මුල් අගයට වැඩි කර ගැනීම සඳහා සමතුලිත පද්ධතිය SO3 ගෑස් පීඩනය සහ SO2 ගෑස් පීඩනය හා O2 ගෑස් පීඩනය අඩු විය යුතුයි. SO3 ගෑස් පීඩනය වැඩි විය යුතු අතර SO2 ගෑස් පීඩනය හා O2 ගෑස් පීඩනය අඩු විය යුතුයි. එබැවින් සමතුලිතය ඉදිරියට නැඹුරු විය යුතුයි කියන එක තියෙනවා නම් ඕගොල්ලන්ට සම්පූර්ණ ලකුණු හම් වෙනවා. හරි දරුවනේ. එහෙනම් අපි ඉදිරි පාඩමෙන් හමු වෙමු. සමතුලිතතා ගණනය තුලින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්න.